ආයුබෝ වේවා කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා Explorers Journey YouTube channel එකට. මම චතුර. මම හිතනවා මේ දවස්වල සුබපතන්න හොඳම විදිය තමයි ආයුබෝ වේවා කියලා කියන එක. මොකද හැමතැනම COVID තියෙන හින්දා මේ දවස්වල අපේ ජීවිතේ කොයි වෙලේද කියලා කියන්න බෑ. ලයිෆ් එක මාර අන්සර්ටන් වෙලා තියෙන්නේ මේ වෙලාවේ. මම කලින් වීඩියෝ එකක් කරා ඕස්ට්‍රේලියාවේ ජොබ්ස් වලට ගෙවන ඉන්කම් ගැන කියලා. ඒ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා දුන්නා අපේ යාළුවෙක් කෞෂි හංසිකා කියලා. එයා අහලා තිබුණා ඔස්ට්‍රේලියාවේ ටැක්සේෂන් ඇන්ඩ් සුපර්ඇනුවේෂන් ගැනත් කියලා වීඩියෝ එකක් දාන්න කියලා. මම ඉතින් ගොඩක් ස්තුතියි ඒ සජෙෂන් එක කරාට. අද මම අදහස් කරා ටැක්සේෂන් සම්බන්ධයෙන් මට ලොකු නොලෙජ් එකක් නැති හින්දා මම අදහස් කරා මේ ටැක්සේෂන් ඔස්ට්‍රේලියාවේ රෙජිස්ටර්ඩ් ටැක්ස් ඇකවුන්ටන්ට් කෙනෙක් ගෙන්නලා ටැක්සේෂන් ගැන අපි පොඩි vlog එකක් ඔයාලට කරන්න. මේ වීඩියෝ එකේ අපි බලාපොරොත්තු වෙනවා කොහොමද ටැක්ස් සේව් කරගන්නේ කියලාත් කතා කරන්න. ඒ වගේම අපි සුපර්ඇනුවේෂන් ගැනත් ඔයාලට දලා අදහසක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි සුපර්ඇනුවේෂන් එකෙන් සල්ලි කොහොමද විත්ඩ්‍රෝ කරන්නේ කියලා ඒ විත්ඩ්‍රෝ කරන්න මොනවද තියෙන්න ඕන රික්වයර්මන්ට්ස් කියලාත් අපි වීඩියෝ එකේ ඉස්සරහට බලාපොරොත්තු වෙනවා කතා කරන්න. එහෙනම් සුරේෂ් ආයිබෝවන් කියලා පිළිගන්නවාද අපේ සාකච්ඡාවට? ආයිබෝවන් චතුර. සුරේෂ් ගැන කියනවා නම් සුරේෂ්ට ඕස්ට්‍රේලියාවේ වසර 10කට වැඩි කාලයක් එක්ස්පීරියන්ස් තියෙනවා ටැක්සේෂන් සම්බන්ධයෙන්. අනික සුරේෂ් ඕස්ට්‍රේලියාවේ රෙජිස්ටර්ඩ් ටැක්ස් ඇකවුන්ටන්ට් කෙනෙක්. අපි සුරේෂ්ගෙන් අහලා බලමු ඕස්ට්‍රේලියාවේ ටැක්සේෂන් සිස්ටම් එක ගැන අපිට අපේ යාළුවන්ට පොඩි හැඳින්වීමක් කරොත් ඕස්ට්‍රේලියාවේ ටැක්සේෂන් සිස්ටම් එක සම්බන්ධයෙන්. ඔව් චතුර. ඕස්ට්‍රේලියාවේ ටැක්සේෂන් සිස්ටම් එක සරලව කියනවා නම් හරිම සංකීර්ණයි. ඒ වගේම හරිම සාධාරණයි කියලා මට හිතෙන්නේ. ඒක ඔයා ව්‍යාපාරයක් කරනවා වුණත්, ඔයා රස්සාවක් කරනවා වුණත් හැම කෙනාම ගොඩක් වෙලාවට උපයන ආදායම මත ඔයා බදු ගෙවනවා. ඒ බදු ඔයා ආදායම උපයන ප්‍රමාණය මත වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් pay as you go tax කියන්නේ ඔයා රස්සාවක් කරන කෙනෙක් ඔයාගේ හම්බ කරන ආදායම අනුව ඒ ගෙවන ටැක්ස් ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ වගේම තව තියෙනවා GST කියලා එක භාණ්ඩ හා සේවා මත පනවන බද්දක් හැම 10%ක් පිරිවැටුම මත ඒ බදු ගෙවනවා. ඊට අමතරව තව බදු වර්ග ගොඩක් තියෙනවා. එකක් fringe benefit tax කියලා තියෙනවා. capital gains tax කියලා තියෙනවා. payroll tax කියලා තියෙනවා. කොමන ආකාරයකට සල්ලි මුදල් හම්බ කරත් බදු ක්‍රමේ හදලා තියෙනවා ඔයාගෙන් බදු නියමිත බදු ප්‍රමාණය එකතු කරගන්න. ඔව්. අපි සරල වශයෙන්ම කියනවා නම් ඕස්ට්‍රේලියාවේ ටැක්ස්මෑන්ගෙන් අපිට ගැලවීමක් නැහැ. සරලව කිව්වොත් එහෙමයි. ගොඩක් අය හිතනවා මේ අපිට කොහොම හරි මේ බදු ටැක්ස් නොගෙවා යන්න පුළුවන්ද කියලා. ඒ වුණාට මේක ලෝකේ තියෙන හොඳම ක්‍රමවලින් එකක්. එතකොට මේ කොමන්වෙල්ත් රටවල් අනිත් ඒවාත් එක්ක ගත්තොත් කැනඩාව, නවසීලන්තය, එංගලන්තය ඒ වගේ රටවල් ඔක්කොම ඒ හැම රටකම වඩා හොඳ බදු ප්‍රතිපත්තියක් තියෙනවා මෙහි. ඒක දිනෙන් දින දියුණු වෙමින් පවතිනවා. ඉතින් අපි සුරේෂ්ගෙන් අහලා දැනගමු ඕස්ට්‍රේලියාවට පළවෙනිටම එන කෙනෙක් පළවෙනි ස්ටෙප් එක විදියට ටැක්ස් සම්බන්ධයෙන් මොනවද දැනගන්න ඕනේ? කියන්නේ ඕස්ට්‍රේලියාවට ලංකාවේ ඉඳලා කවුරු එනවා නම් එයා මොකක්ද ගන්න ඕනේ ෆස්ට් ස්ටෙප් එක ටැක්සේෂන් සම්බන්ධයෙන්? පළවෙනිටම කරන්න ඕනේ ටැක්ස් ෆයිල් නම්බර් එකක් ඕපන් කරන්න ඕනේ. සිංහලෙන් කියනවා නම් ඕස්ට්‍රේලියාවේ බදු ලිපි ගොනුවක්. ඒක හැමෝටම මෙහි ටැක්ස් ෆයිල් නම්බර් එකක් තියෙනවා. ලංකාවේ හිටපු අයට හිතන්න පුළුවන් ලංකාවේදී නම් ලොකු ආදායම් ලබන අයට විතරයි මෙහි ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ආවත් ඔයා ටැක්ස් ෆයිල් නම්බර් එකක් ඕපන් කරන්න ඕනේ. ඒ ඕපන් කරන විදිය හරිම සරලයි. ඔන්ලයින් ගිහිල්ලා ඔස්ට්‍රේලියන් ටැක්සේෂන් ඔෆිස් එකේ ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාට අවශ්‍ය වෙන්නේ පාස්පෝර්ට් එකේ ඩීටේල්ස්, වීසා එකේ ඩීටේල්ස් ඒ ටික දාලා ඔන්ලයින් ඇප්ලයි කරාම සාමාන්‍යයෙන් සතියක් දවස් 14ක් විතර යනකොට ඔයාට තැපැල් මාර්ගෙන් ඔයාගේ ටැක්ස් ෆයිල් නම්බර් එක හම්බ වෙනවා.
අපි තව යාළුවන්ට කියමු සමහරු එනවා වෙන වෙන වීසා එකකට ඇති. කියන්නේ සමහර එනවා ස්ටඩි කරන්න, සමහර වෙනවා පර්මනන්ට් රෙසිඩෙන්සි වගේ. එතකොට පර්මනන්ට් රෙසිඩෙන්සි වගේ එන කෙනෙක් ඇවිල්ලා බිස්නස් එකක් වගේ කරන්න බලාගෙන ඉන්න කෙනෙක්ට ටැක්ස් ෆයිල් නම්බරයට අමතරව තව මොන හරි තියනවද රෙජිස්ටර් කරගන්න ඕනේද? ඒ වගේ මොනවද තියනවද? ඔව් එතෙන්දී ඒගොල්ලෝ ABN එකක් ඔස්ට්‍රේලියන් බිස්නස් නම්බර් එකක් ඕපන් කරන්න ඕනේ. ABN එකක් ඕපන් කරන්න මුලින්ම ඔයා ටැක්ස් ෆයිල් නම්බර් එකක් තියෙන්න ඕනේ. එතකොට ටැක්ස් ෆයිල් නම්බර් එක ඒ ඩීටේල්ස් ඔස්ට්‍රේලියන් බිස්නස් රෙජිස්ටර් කියලා තියෙනවා ABR එකෙන් ගිහිල්ලා ABN එකක් ගන්න පුළුවන්. ABN එක ගොඩක් වෙලාවට ඔයා ඉන්ඩිවිජුවල් කෙනෙක් නම් ඔයා සෝල් ට්‍රේඩර් හැටියට තමයි තනි පුද්ගලයෙක් හැටියට ව්‍යාපාරයක් කරනකොට තමයි ඒ ABN එක වැදගත් වෙන්නේ. ඔව් සුරේෂ්, ඕස්ට්‍රේලියාවට පළවෙනිටම එන කෙනෙක් සහ ඕස්ට්‍රේලියාවේ ජොබ් එකක් අලුතෙන්ම පටන් ගන්න කෙනෙක් හැමෝම අපි ෆිල් කරන්න ඕනේ ටැක්ස් ඩික්ලරේෂන් කියලා ෆෝම් එක. මම දන්නවා ගොඩක් අපේ යාළුවෝ මේ ෆෝම් එක හරියට ෆිල් කරන්නේ නැහැ. ගොඩක් වරද්ද ගන්න මේ ෆෝම් එක ෆිල් කරද්දි. ඉතින් ඔයාලට කියන්න පුළුවන් අපේ යාළුවන්ට ටැක්ස් ඩික්ලරේෂන් එක ෆිල් කරද්දි අපේ යාළුවෝ මොනවද දැනගන්න ඕන ප්‍රධානම දේවල් සහ අපි වරද්ද ගන්න තැන් ගැන? ඔව් චතුර, ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. මේකෙදි ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි are you tax resident or not කියන එක. ගොඩක් අය හිතනවා මේක permanent residency ඔයා මේ foreign resident කෙනෙක්ද Australian resident කෙනෙක්ද කියලා අහන ප්‍රශ්නයක් කියලා. ඒක tax වලට ඔයා මෙහි ඇවිල්ලා අවුරුද්දක හෝ ඊට වැඩි කාලයක් ඉන්නවා නම් මෙහි ඔයා ඒක tax resident කෙනෙක් හැටියට තමයි පිළිගන්නේ. එතකොට ඒක එතෙන්දී අනිවාර්යයෙන්ම ඔයා ඒක are you a resident for tax purpose ඒක yes කියලා පුරවන්න ඕනේ. ඊට අමතරව තව වරදින තැනක් තමයි are you claiming tax free threshold from this employer කියන එක. ඒක ඔයාගේ පළවෙනි රස්සාව හැටියට ඒක කරනවා නම් ඒක අනිවාර්යෙන් yes කියලා දාන්න ඕනේ. ඒක no කියලා දැම්මොත් වෙන්නේ ඔයාගේ වැඩිපුර tax කැපෙනවා ඒ employer-ගෙන්. ඒක එහෙම වෙන්නේ ඔයාගේ tax free threshold එක. ඒ කියන්නේ හැම කෙනෙකුටම tax නැතුව 18200ක් මේ වෙනකොට tax free threshold එක. ඒ ප්‍රමාණය tax නැතුව Tamanට හම්බ වෙනවා. එතනින් එහාට 18200 ඉඳලා 45000 වෙනකන් 119 එක tax rate එකක්. ඒ වගේ හම්බ කරන ප්‍රමාණය වැඩි වෙනකොට tax rate එක වෙනස් වෙනවා. ඒ අදාළ tax rate එකකින් tax employer කපලා තමයි ඔයාට සතියට හරි fortnight එකට හරි ගෙවනකොට ගෙවන්නේ. හොඳ දෙයක් සුරේෂ් කිව්වේ අර resident for tax purposes කියන එක පළද්දි මම දන්න ගොඩක් අපේ යාළුවෝ මේක වරද්ද ගන්න දෙයක්. එතකොට ඒකේ දැන් අපි හිතමු දැන් ඉගෙන ගන්න දෙන කෙනෙක් අවුරුදු දෙකක් වගේ ඉන්නවා. සමහරලාට මෙහෙ කෙටි කාලීනව ඉන්නවා කට්ටිය. ඒතර ඒ කට්ටියත් resident for tax purposes කියන ගණනට වටනවා. නැත්නම් කාල සීමාවක් තියෙනවද මේකේ? resident for tax purposes කියලා බලන්න. residence එකට ඒක කෙනෙකුට අපහැදිලි නම් ඔයා resident ද නැද්ද කියලා ඒක tax office එකේ test එකක් තියෙනවා. ඔයා ඒකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒක දාලා බැලුවාම ඔයා මෙහි tax resident ද නැද්ද කියලා පැහැදිලි කරගන්න පුළුවන්. එහි අපහැදිලි තැනක් තියෙනවනම් ඒක දැනට ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම කරත් නැත්නම් අවුරුද්ද කියන්නේ වසරේ වැඩි කාලයක් මෙහි ඉන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා ගොඩක් වෙලාවට මෙහි tax resident කෙනෙක් හැටියට තමයි පිළිගන්නේ. ඔව් සුරේෂ්, අපිට කියන්න පුළුවන් අපේ යාළුවන්ට ඕස්ට්‍රේලියාවේ taxation system එක වැඩ කරන්නේ. නැත්නම් අපි ඕස්ට්‍රේලියාවේ tax වෙන්නේ කොහොමද? අපේ income වලට කොහොමද tax වෙන්නේ කියලා පොඩි දලාදසක් අපිට දෙන්න පුළුවන්ද අපේ යාළුවන්ට? පුළුවන්. ඒක හැමෝටම මෙහි මම කලින් කිව්වා වගේ හැමෝටම tax file number එකක් තියෙන්න ඕනේ. ඒ වගේම හැමෝම tax return එකක් දාන්න ඕනේ financial year එක ඉවර වුණාම. ඉතින් පළවෙනි 18200ක් යනකම් හැමෝටම tax free හම්බ වෙනවා. ඔයා tax resident කෙනෙක් නම් non resident කෙනෙක් නම් ඒක වෙනස් වෙනවා. ඒ වගේම 18200 ඉඳලා 45000 වෙනකම් 119ක් හැම ඩොලරයකටම 719ක් ඔයා ටැක්ස් ගෙවනවා. 45000 ඉඳලා
1,20,000 වෙනකන් 32.5ක් නැත්නම් හැම ඩොලරයකටම සත 32.5ක් ටැක්ස් ගෙවනවා. ඒ වගේම 1,20,000 ඉඳලා 1,80,000 වෙනකන් සත 37ක් 1,80,000න් උඩ සත 45ක් ගෙවනවා. මේ හැම ටැක්ස් රේට් එකකටම අමතරව ඔයා මෙහි රෙසිඩන්ට් කෙනෙක් නම් මෙඩිකෙයා ලෙවි කියලා 102ක මෙඩිකෙයා ලෙවි එකක් ගෙවනවා. ඒක මෙඩිකෙයා ලෙවි එකෙන් තමයි මෙහි සෞඛ්‍ය අංශය නඩත්තු වෙන්නේ. සරලව කිව්වොත් හොස්පිටල් ඔක්කොම ෆන්ඩ් වෙන්නේ මෙඩිකෙයා ලෙවි එකෙන්. ඔව් එතකොට 18,200 අඩුවෙන් ඉන්කම් එක තියෙන කවුරු හරි ඉන්නවනම් අපේ යාළුවෝ සමහරවිට කෙටි කාලෙම වෙන කට්ටිය හරි නැත්නම් සමහර ස්ටුඩන්ට් වෙන කට්ටිය ගොඩක් ඉන්කම් හොයන්නේ නැහැ. 18,200 අඩුවෙන් ඉන්කම් එකක් හම්බ වෙන කෙනෙක් ඉන්නවනම් එයාලා ටැක්ස් රිටර්න් එක ලොජ් කරන්න ඕනේද? 18,200ට අඩුවෙන් හම්බ කරන කෙනෙක් ටැක්ස් රිටර්න් එකක් ලොජ් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට පුළුවන් return not required කියලා එකක් ලොජ් කරන්න. එහෙම නැත්නම් ටැක්ස් ඔෆිසර් එකට කතා කරලා කියන්න පුළුවන් එයාට ඒ ලොජ් කරන්න එහෙම එකක් අවශ්‍ය නැහැ කියලා. හැබැයි ඔයා ABN එකක් නැත්නම් ඔස්ට්‍රේලියන් බිස්නස් නම්බර් එකක් ඔයාගේ නමට තියෙනවා නම් ඔයා $10ක් හෙව්වත් $100ක් හම්බුණත් ඔයා ටැක්ස් රිටර්න් එකක් ලොජ් කරන්න අවශ්‍යමයි. එතකොට දැන් තව අපේ ගොඩක් කට්ටිය පටල ගන්න දෙයක් තමයි මෙඩිකෙයා ලෙවි සහ මෙඩිකෙයා ලෙවි සර්චාර්ජ්. මොකද්ද මේ දෙක අතර වෙනස? මෙඩිකෙයා ලෙවි එකයි සර්චාර්ජ් එකයි කියන්නේ දෙකක්ද නැත්නම් එකමද? මෙඩිකෙයා ලෙවි එක කියන්නේ හැම ඔස්ට්‍රේලියන් ටැක්ස් පේයර් කෙනෙක්ම ඒක අවුරුද්දෙන් අවුරුද්දේ ලෙවි ත්‍රෙෂෝල්ඩ් එක වෙනස් වෙන හැම අවුරුද්දටම සැරයක් ඒක වැඩි වෙනවා. ඒ ඉන්කම් ලෙවල් එකට වැඩියෙන් හම්බ කරන හැමෝම 102ක ටැක්ස් එකක් ගෙවනවා මෙඩිකෙයා එකට. මෙඩිකෙයා ලෙවි සර්චාර්ජ් කියන්නේ ඊට වැඩිය වෙනස්. ඒ කියන්නේ ඔයා ලොකු වැඩි ආදායම් ලබන කෙනෙක් නම් ඉන්ඩිවිජුවල් කෙනෙක් නම් $90,000කට වැඩිය ආදායමක් ලබනවා නම් ෆැමිලි එකක් හැටියට ඉන්නවා නම් 1,80,000ට වැඩි ආදායමක් ලබනවා නම් ඔයා ඒ මෙඩිකෙයා ලෙවි එකට අමතරව 100ක් ගෙවන්න ආණ්ඩුවට සර්චාර්ජ් එකක් හැටියට. ඔව් සුරේෂ් අපේ මේ ගොඩක් අපේ යාළුවෝ අතර තියෙන වැරදි වැටහීම් කීපයක් තියෙනවා මේ ටැක්සේෂන් සම්බන්ධයෙන්. මම බැලුවේ ඔයාගෙන් ඔයත් එක්ක කතා කරලා මේ වැරදි වැටහීම් පොඩ්ඩක් ක්ලැරිෆයි කරලා දෙන්න අපේ යාළුවන්ට. එකක් තමයි අපේ ගොඩක් යාළුවෝ හිතනවා පළවෙනිම අවුරුද්දේ ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා පළවෙනිම අවුරුද්දේ දාන ටැක්ස් රිටර්න් එක එයාලට 100%ක්ම හම්බ වෙයි කියලා. මේක ඇත්තක්ද? ඔව් ඒක ගොඩක් අය අතර තියෙන වැරදි වැටහීමක්. ඔයා පළවෙනියටම දාන ටැක්ස් රිටර්න් එකෙන් ඔක්කොම ටැක්ස් ප්‍රමාණය ආපහු ගන්න පුළුවන් කියන එක. ඒක ගොඩක් අයට ඔව් එහෙම වෙනවා. ඒකට හේතුව තමයි ඔයාගේ ඒ පළවෙනි අවුරුද්දේ ආදායම අඩු වීම. හැබැයි ඔයාගේ ආදායම ඒ අවුරුද්දේ 18,000ට වැඩි වුණොත් 18,200ට වැඩි වුණොත් ඔයාට ඒ සියලුම ගෙවපු ටැක්ස් ප්‍රමාණය ගන්න බෑ. ඒකට තව හේතුවක් තමයි ගොඩක් අය ඒක වැරදියට ටැක්ස් රිටර්න් එක දානකොට කරන දෙයක්. ඒක ඔයා මේ ෆයිනෑන්ෂල් ඉයර් එක ඇතුළේදී ඔයා හිටපු කාලය ප්‍රෝරාට කරන්නේ. ඔයා දැන් ඒ 18,200කටම ඔයා එලිජිබල් වෙන්නේ ඔයා සම්පූර්ණ අවුරුද්දම මෙහෙ හිටියොත්. එතකොට ඔයා මාස 6යි නම් හිටියේ ඒ ටැක්ස් ෆ්‍රී ත්‍රෙෂෝල්ඩ් එකෙන් භාගයකට තමයි ඔයා එලිජිබල් වෙන්නේ. ඒක හේතු දෙකක් නිසා එහෙම වෙනවා. ඔව් තව වැරදි වැටීමක් තමයි අපේ යාළුවෝ අතර තියෙන එයාලා හිතනවා දැන් එකම ජොබ් එක කරන දෙන්නෙක් ඉන්නවා නම් මගේ ටැක්ස් රිටර්න් එක මගේ යාළුවාගේ ටැක්ස් රිටර්න් එකයි දෙකම එක වෙන්න ඕනේ කියලා. නැත්නම් එයා කම්පෙයාර් කරලා බලනවා මගේ යාළුවාට හම්බුණා මෙච්චර ගාණක්. ඉතින් මට හම්බුනේ මෙච්චර ගාණක්. ඇයි? ඒක කොහොමද එහෙම එකම ජොබ් එක කරන දෙන්නෙක්ගේ ටැක්ස් රිටර්න් දෙකම එක වෙන්න ඕනේද? එහෙම මොකක් හරි තියනවද? ඒක එහෙම වෙන්න විදියක් නෑ චතුර. ගොඩක් අය අහන ප්‍රශ්නයක් ඕක. හේතුව තමයි ඒ දෙන්නගේ දෙන්නෙක් හරි ඒ අයගේ වෙන කාරණා ගොඩක් බලපානවා එයාට ගන්න පුළුවන් ටැක්ස් රිටර්න් එක ඒක සම්බන්ධව. ඉතින් උදාහරණයක් කිව්වොත් ඒ සමහර වෙලාවට එයාගේ යාළුවට
තියෙන්න පුළුවන් දේවල් අනිත් කෙනාට නොතිබෙන්න පුළුවන්. ඒ වගේම එයාගේ මෙඩිකෙයා ලෙවි සිටුේෂන් එක වෙනස් වෙන්න පුළුවන්. එයාට අදාළ එයාට ගන්න පුළුවන් එකම රස්සාව කරත් එයාට ගන්න පුළුවන් ඩිඩක්ෂන්ස් වෙනස් වෙන්න පුළුවන්. ඊට අමතරව එයාගේ ෆැමිලි එකේ පාර්ට්නර්ගේ ඉන්කම් එක වෙනස් වුණත් මෙයාගේ ටැක්ස් ගන්න පුළුවන් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මම හිතන්නේ ඔයාගෙමුත් අහන ඇති මේ ප්‍රශ්නේ. අපිට මේ ටැක්ස් රිටර්න් එකට දාන්න පුළුවන් එක්ස්පෙන්සස් මොනවද? ඒ කියන්නේ මොන වගේ එක්ස්පෙන්සස්ද අපිට ටැක්ස් රිටර්න් එකට දාන්න පුළුවන්? අපි ඒක ගැන පොඩි දලහදස්සක් අපේ යාළුවන්ට දෙමුද? ඔව් එක්ස්පෙන්සස් ගැන කතා කරනකොට චතුර ඔයාට දාන්න පුළුවන් එක්ස්පෙන්සස් තීරණය වෙන්නේ ඔයාගේ රස්සාව අනුව. ඒ උදාහරණයක් කිව්වොත් ඔයා චෙෆ් කෙනෙක් නම් ඔයාට ඒකට අදාළ ඔයා වියදම් කරන ඒවා ඔයාට ආපසු මේ ටැක්ස් රිටර්න් එකෙන් ක්ලේම් කරන්න පුළුවන්. ඔයා බස් ඩ්‍රයිවර් කෙනෙක් නම් ඒකට අදාළ ඔයාට යන වියදම් එහෙම ක්ලේම් කරන්න පුළුවන්. හැබැයි ඔයා IT වගේ ඔෆිස් ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාට ඒකට අදාළ වියදම් ඔයාට ක්ලේම් කරන්න පුළුවන්. වඩා වැදගත් වෙන්නේ ඔයා ටැක්ස් ඔෆිස් එකට දැන් තියෙනවා ඩාටා මැචින් කියලා ඔයාගේ රස්සාව කරන අනිත් අයගේ ඔක්කොම නම්බර්ස් තියෙනවා ඒගොල්ලෝ ළඟ. එතකොට ඔයා වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාගේ ඒගොල්ලන්ට තියෙන ඒ ඩාටා මැචින් සිස්ටම් එක අනුව ඔයාගේ වියදම ඔයාගේ ක්ලේම් එක ඒගොල්ලන්ගේ තියෙන රේන්ජ් එක ඇතුලේ තිබුණ නැත්නම් ඔයාට ලොකු අවදානමක් තියෙනවා. ඒගොල්ලෝ ඔඩිට් එකකට කතා කරලා ඔයාගේ සියලු ක්ලේම්ස් වලට අදාළ ඉන්වොයිසස් ඉල්ලන්න. ඔයාගේ ටැක්ස් රිටර්න් එකේ ඔයා ක්ලේම් කරන්න දාන එක්ස්පෙන්සස් වලට අනිවාර්යයෙන්ම ඉන්වොයිස් එකක් තියාගන්න ඕනේ. ඒ වගේම ඒවා මේ ඔයාගේ වැඩ කරන ඔයාගේ රස්සාවට අදාළව ගියපු වියදමක් වෙන්න ඕනේ. ඒ දෙක සම්බන්ධ කරගන්න බැරි වුණොත් ඇත්තටම එතන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඔයාට. ඔව් තව අපේ යාළුවෝ අතර තියෙන වැරදි වැටහීමක් තමයි එයාලට ටැක්ස් රිටර්න් එක ලොජ් කරන්න අනිවාර්යයෙන්ම ටැක්ස් අකවුන්ටන්ට් කෙනෙක්ම ඉන්න ඕනේ. එහෙම වැරදි වැටහීමක් ගොඩක් කට්ටිය ළඟ තියෙනවා. එහෙම වෙන්න ඕනේ නැත්නම් ටැක්ස් අකවුන්ටන්ට් කෙනෙක් නැතුව අපිටත් මේක ලොජ් කරගන්න පුළුවන්ද? අපි පොඩි අදහසක් දෙමුද අපේ යාළුවන්ට? ඔව් චතුර ඒක වෙනස් වෙනවා ඔබට ඇත්තට මේ බදු ප්‍රතිපත්තිය මෙහි ටැක්ස් සිස්ටම් එක ගැන කොච්චර අවබෝධයක් තියෙනවද සහ ඔබගේ ටැක්ස් රිටර්න් එක කොච්චර සරලද සංකීර්ණද කියන එක මත ඔයාගේ ටැක්ස් රිටර්න් එක බොහොම සරල එකක් නම් ඔයාට ඒක MyGov කියලා ඔස්ට්‍රේලියාවේ ඒ ගවර්න්මන්ට් ඔක්කොම කනෙක්ට් කරපු සිස්ටම් එකක් තියෙනවා. ඒක හරහා ඔයාට ඒක තනියම උනත් දාගන්න පුළුවන්. ඒක සරල එකක් නම් එක තැනක වැඩ කරලා තියෙනවා නම් ඔයා දන්නවා නම් ඔයාට ක්ලේම් කරන්න පුළුවන් ඩිඩක්ෂන්ස් ගැන අවබෝධයක් තියෙනවා නම් ඔයාට ඒක තනියම දාගැනීමේ කිසිම පාඩුවක් නැහැ. හැබැයි ඔයා ටැක්ස් ඒජන්ට් කෙනෙක් හම්බෙලා උපදේශයක් ගත්තොත් ඔයාට සමහර විට ඊට වඩා වැඩි රීෆන්ඩ් එකක් ගන්න පුළුවන් ක්‍රම ගැන පොඩි උපදේශයක් අරගෙන එහෙම ටැක්ස් ඒජන්ට් කෙනෙක් හරහා කරොත් සමහරලාට ඊට වැඩි ටැක්ස් රීෆන්ඩ් එකක් ගැනීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒකෙත් ටැක්ස් ඒජන්ට් ෆී එකක් ගෙවන්න වෙන ගැන සමහර අය හිතන්න පුළුවන්. ඒකත් ඔයාට ඊළඟ ටැක්ස් රිටර්න් එකේදී ආපහු ක්ලේම් කරන්න පුළුවන් ඔයාට ටැක්ස් රිටර්න් එක දාන්න යන වියදමත්. ඉතින් ඒක නැවතවතාවක් කියනවා නම් ඔයාට සරල එකක් නම් ඔයා තනියම කරගැනීමේ කිසිම බාධාවක් නැහැ. එහෙම කරගන්න අය ගොඩක් ඉන්නවා. ඒකේ සංකීර්ණ බව වැඩි වෙන්න ඔයා ටැක්ස් ඒජන්ට් කෙනෙක් හරහා දාගත්තා නම් වඩා යෝග්‍යයි කියලා තමයි මම හිතන්නේ. අපි අපේ යාළුවන්ට පොඩි අදහසක් දෙමු කැපිටල් ගේන් ටැක්ස් කියන්නේ මොනවද කියලා. කැපිටල් ගේන් ටැක්ස් සහ කැපිටල් ගේන් සහ කැපිටල් ලොස් කියලා කියනවා. කොහොමද මේවා ගැන අපි පොඩි දල අදහසක් අපේ යාළුවන්ට දුන්නොත්? කැපිටල් ගේන්ස් කියන්නේ ඉතා සංකීර්ණ මාතෘකාවක්. ඒක සරලව කියනවා නම් ඔයා මෙහෙදි ගන්න ඕනම ඉන්වෙස්ට්මන්ට් එකක් හරි රියල් ප්‍රොපර්ටි එකක් හරි
කලෙක්ටබල් එකක් ආර්ට්වර්ක් එකක් හරි ඒ වගේ දෙයක් ඔයා ගන්න ගානට වැඩිය ලාභයක් තියාගෙන මේක විකුණුවොත් ඒ අදාළ ලාභයට ඔයා ටැක්ස් එකක් ගෙවන්න ඕනේ. ඒක තමයි කැපිටල් ගේන්ස් ටැක්ස් කියන්නේ. ඉතින් උදාහරණයක් කිව්වොත් ඔයා ඩොලර් 10000ට වැඩි මොනවා හරි කලෙක්ටබල් එකක් අරගෙන ඒක 20000කට විකුණුවොත් ඒ විකුණපු 10000ට ඔයා කැපිටල් ගේන්ස් ටැක්ස් එක ගෙවන්න ඕනේ. සමහර දේවල් තියෙනවා කැපිටල් ගේන්ස් ටැක්ස් වලින් එක්සෙම්ප් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඒගොල්ලෝ නීතියෙන්ම ඒක ඒ කැපිටල් ගේන්ස් ටැක්ස් එක අදාළ නැති කරලා තියෙනවා. උදාහරණයක් කිව්වොත් ඔයා කාර් එකක් අරගෙන පොඩි ලාභයක් තියාගෙන විකුණුවොත් ඒක කැපිටල් ගේන්ස් ටැක්ස් වලින් ඒගොල්ලෝ අයින් කරලා තියෙනවා. ඒ වගේ තව ගොඩක්ම කැපිටල් ගේන්ස් ටැක්ස් බලපාන්නේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස්. ඔයාගේ ගෙදර ඇරුණාම තව ගෙයක් මෙහි කුලියට දීලා තියාගෙන ඉන්නවා නම් ඒක වැඩි ගානකට අවුරුදු ගන්න කාලය අනුව පසු කාලිනව වැඩි ගානකට විකුණුවොත් ඒ කාලෙට ඒ ලාභයට ඔයා ටැක්ස් එකක් ගෙවනවා. ඒක තමයි කැපිටල් ගේන්ස් ටැක්ස් කියන්නේ සරලව. කැපිටල් ගේන්ස් ටැක්ස් එක ඔයාගේ සාමාන්‍ය අවුරුද්දේ ඉන්කම් එකට එකතු වෙනවා. ඒ කියන්නේ ඔයා කැපිටල් ගේන් එකක් මේ අවුරුද්දේ තිබුණොත් ඔයාගේ ඒ අදාළ අවුරුද්දේ අනිත් ඉන්කම් එකට උඩින් තමයි මේ කැපිටල් ගේන් එක හම්බ වෙන්නේ. එතකොට ඒකට ඔයාගේ ටැක්ස් රේට් එකට ටැක්ස් ගෙවන්න ඕනේ ආණ්ඩුවට. ඒ වගේම තමයි ඔයාට ලොස් එකක් තියෙනවා නම් ඔයාට ගොඩක් වෙලාවට ඔයාගේ අනිත් සැලරි ඇන්ඩ් වේජස් ඉන්කම් එකෙන් හම්බෙන ආදායමෙන් ඒ ලොස් එක අඩු කරගන්න බෑ. ගොඩක් වෙලාවට ඒක ඊළඟ අවුරුද්ද ඒ කියන්නේ ආපහු ඔයාට කැපිටල් ගේන් එකක් එනකන් ඔයා ඒක ඉදිරියට අරන් යන්න වෙනවා. ඒ වගේම තමයි අපි කලින් කිව්වා මේ අපේ සාකච්ඡාවේ අපි ටැක්ස් සේව් කරගන්න ටිප්ස් දෙනවා කියලා අපේ යාළුවන්ට. අපි අපේ යාළුවන්ට පොඩ්ඩක් කියමුද ටැක්ස් සේව් කරගන්න පුළුවන් ටිප්ස් ටික. ඔව් චතුර, මෙතෙන්දී වැදගත්ම දේ තමයි ඔයාගේ ඒ අවුරුද්දට අදාළව හම්බෙන්න තියෙන ආදායමට ඔයා කලින්ම ප්ලෑන් කරගන්න ඕනේ. එතකොට ඔයා වසර මුලම ප්ලෑන් කරගත්තොත් ඔයා මෙන්න මෙච්චරක් ටැක්ස් ගෙවන්න ඕනේ. එතකොට ඒ ගාන අඩු කරගන්නේ කොහොමද කියලා ඒක තමයි පළවෙනි පියවර. ඒ අඩු කරගන්න ක්‍රම ඔයා ටැක්ස් ඒජන්ට් කෙනෙක් හම්බෙලා කතා කරලා ඔයාගේ ආදායම අනුව ඒක වෙනස් වෙනවා. ඔයාට මොනවද කරන්න පුළුවන් මේක අඩු කරගන්න කියලා. ගොඩක් සුලභව ගන්න පුළුවන් ක්‍රම තමයි ඔයාගේ වැඩි ආදායමක් තියෙන 50000ක් 80000ක් ලක්ෂයක් විතර පඩියක් ගන්න කෙනෙක් නම් ගොඩක් වෙලාවට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් වගේ නෙගටිව් ගියරින් කරොත් ඔයාට ටැක්ස් එකක් ආපහු ගන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ ඔයාට ඔයාගේ වියදම ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකට යන වියදම ඔයාගේ ඒකෙන් එන රෙන්ටල් ඉන්කම් එකට වැඩි වුණාම ඔයා ඒක ඔයාගේ සැලරි ඇන්ඩ් වේජස් වල ඔයාගේ සාමාන්‍ය රස්සාවෙන් ගෙවන ටැක්ස් එකකින් අර එක්ස්පෙන්ස් එක ක්ලේම් කරගන්නවා. ඒ වගේම තමයි එතෙන්දී සැලරි සැක්‍රිෆයිස් කියලා සිස්ටම් එකක් කියනවා. ඒක ඔයාගේ ටැක්ස් වලට කලින් ඔයාගේ වියදම් කරන්න සැලරි පැකේජින් කම්පැනි එකක් එක්ක සම්බන්ධ වෙලා ඒ වගේ දෙයක් කරගන්න පුළුවන්. එතකොට ඔයාට ටැක්ස් ගෙවන්න කලින් ඔයාගේ වියදම් මෝගේජ් එකට ගෙවනවා නම් එහෙම නැත්නම් වාහනයකට ගෙවනවා නම් ඒ වගේ සැලරි පැකේජින් සිස්ටම් එකකට සැලරි පැකේජින් කම්පැනියක් එක්ක ඒ වගේ අරේන්ජ්මන්ට් එකකට එන්න පුළුවන්. සුපර්ඇනිමේෂන් එකට සල්ලි බිෆෝර් ටැක්ස් කන්ට්‍රිබියුට් කරලා ඔයාට ගෙවන ටැක්ස් ප්‍රමාණය අඩු කරගන්න නැත්නම් ඔයා ඒ පර්සනල් කන්ට්‍රිබියුෂන් එක ටැක්ස් එකෙන් ක්ලේම් කරගන්න විදියට ටැක්ස් එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ගෙදර ඉඳන් ගොඩක් අය වැඩ කරන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ ගෙදර ඉලෙක්ට්‍රිසිටි ගෑස් වෝටර් අනිත් හැම දෙයක්ම මේ වැඩ කරන්න පාවිච්චි කරනවා. එතකොට ඒ දේ කොහොමද ක්ලේම් කරන්න කියලා ගොඩක් අයට තිබිච්ච ප්‍රශ්නයක්. ඉතින් කොවිඩ් රේට් කියලා ඒගොල්ලෝ අලුතෙන් හඳුන්වලා දුන්නා. කලින් තිබුණේ ඒ පැයට ක්ලේම් කරන ගාන පැයට 752යි. වැඩ කරන පැය ගාන අනුව ඔයාට ක්ලේම් කරන්න පුළුවන් ඒ ගාන. එතකොට දැන් කොවිඩ් රේට් එක අනුව ඔයාට
සත 80ක් වෙනකම් ක්ලේම් කරන්න පුළුවන් පැයකට. එතකොට ඔයා පැය 8ක් වැඩ කරනවා නම් ඒ දවසට ඒ වගේම සතියෙම ගෙදර ඉඳන් වැඩ කරනවා නම් ඒ පැය ගාන අනුව ඔයාට ක්ලේම් කරන්න පුළුවන් ප්‍රමාණය වෙනස් වෙනවා. ඔව් මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ගිය අවුරුද්දේ හඳුන්වලා දුන්නා low and middle income earners offset කියලා එක. ඒක ඩොලර් 1080ක්. ඒක 45000ත් ඩොලර් 1,20,000ත් අතර 26000ත් අතර ආදායම් ලබන අයට ඩොලර් 1080 හම්බ වෙනවා. ඒ කියන්නේ 90000න් පස්සේ 1080 අඩු වෙමින් යනවා. ඉතින් ඒක ඔයාගේ ටැක්ස් ඔෆ්සෙට් එකක් ඔයාගේ ටැක්ස් එකෙන් ආපසු ආණ්ඩුවෙන් ඔයාට හම්බ වෙනවා ඩොලර් 1080ක්. ඒක ඔයා ටැක්ස් ගෙවලා තිබුණොත් තමයි ඒ ඔෆ්සෙට් එක ආපහු ටැක්ස් රිටර්න් එකකට ආපහු ගන්න පුළුවන්. ඔව් මම ඔයාලට දලා අදහසක් දෙන්නම් ඔස්ට්‍රේලියාවේ සුපර්ඇනුවේෂන් සිස්ටම් එක මොකක්ද කියලා. ඇත්තටම මම ඔයාලට මේක කියන්න කලින් කියන්න ඕනේ මම ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක් නෙමෙයි. මේක කාටවත් කස්ටමයිස් කරලා දෙන ඇඩ්වයිස් එකක් නෙමෙයි. ඔය කට්ටියට සුපර්ඇනුවේෂන් ගැන සහ ටැක්සේෂන් ගැන වැඩි විස්තරයක් දැනගන්න ඕන නම් මේ සම්බන්ධයෙන් ස්පෙෂලායිස් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් ගන්න ඕනේ. සුපර්ඇනුවේෂන් ගැන නම් ෆයිනෑන්ෂල් ප්ලෑනර් කෙනෙක්ගෙන් නැත්නම් ටැක්සේෂන් සම්බන්ධයෙන් නම් ඔයාලා අපොයින්ට්මන්ට් එකක් දාලා ගිහිල්ලා රෙජිස්ටර්ඩ් ටැක්ස් ඒජන්ට් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් ගන්න ඕනේ. ඔය සුපර්ඇනුවේෂන් සිස්ටම් එක කියන්නේ ඇත්තටම රිටයර්මන්ට් එකට ඕස්ට්‍රේලියාවේ හදලා තියෙන ස්කීම් එකක්. මේක ලංකාවේ ETF EPF වගේ සමානයි. හැබැයි ගොඩක් වෙනස්කම් තියෙනවා ලංකාවේ EPF ETF ගත්තාම. ප්‍රධාන වෙනස්කම් තමයි ඔස්ට්‍රේලියාවේ සුපර්ඇනුවේෂන් වලට කන්ට්‍රිබියුට් කරන්නේ. ඒ කියන්නේ සල්ලි දාන්නේ ඔයාගේ එම්ප්ලොයර්. මේ අවුරුද්දේ රේට් එක කියන්නේ 1st of July 2021 ඉඳලා රේට් එක තමයි 10%ක්. ඒ වගේම තමයි ඔයාට පුළුවන් ඔයාට කැමති ඔයාට සමහර වෙලාවට හැමෝටම නෙමෙයි සමහර වෙලාවට ගොඩක් වෙලාවට ඔයාට තියෙනවා ඔයාට කැමති සුපර් ෆන්ඩ් එකක් සිලෙක්ට් කරගන්න අවස්ථාව. ඒ වගේම තමයි ඔයාට පුළුවන් ඔයාගේ සුපර්ඇනුවේෂන් එකේ ඔයා ඉන්වෙස්ට් කරන්නේ මොනවද කියන ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන් සිලෙක්ට් කරගන්න පුළුවන් ඔයාට අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාට පුළුවන් සුපර්ඇනුවේෂන් ෆන්ඩ් එකෙන් ෂෙයාර්ස් වගේ දේවල් ඉන්වෙස්ට් කරන්න, මැනේජ් ෆන්ඩ් වල ඉන්වෙස්ට් කරන්න වගේ දේවල් වල ඉන්වෙස්ට් කරන්න පුළුවන් සුපර්ඇනුවේෂන් ෆන්ඩ් එකෙන්. ඔව් ඒ වගේම තමයි ඔයාලට පුළුවන් ඔයාලටම සුපර්ඇනුවේෂන් ෆන්ඩ් එකක් හදාගන්න පුළුවන්. ඒකට කියන්නේ self managed super fund එකක් කියලා. ඔයාලට පුළුවන් ඒක ඔයාගේ tax accountant කියලා ඒක setup කරගන්න පුළුවන්. ඒ superannuation fund එකක් ඔයාලා setup කරොත් ඔයාලට පුළුවන් ගිහිල්ලා properties වල උනත් invest කරන්න පුළුවන් self managed superannuation fund එක through. හැබැයි මේ වගේ fund හදන්න ඔයාලට තියෙන්න ඕන minimum balance එක ගැන පොඩි guideline එකක් දීලා තිනවා. මම ඔයාලට suggest කරන්නේ මේ වගේ guideline පොඩ්ඩක් බලන්න මේ වගේ එකක් කරන්න කලින්. ඔව්. දැන් අපි බලමු මේ ඔස්ට්‍රේලියාවේ තියෙන සුපර්ඇනුවේෂන් එකට මම ඔයාලට කිව්වා කලින් ඔයාලගේ එම්ප්ලොයර් 10%ක් කන්ට්‍රිබියුට් කරනවා කියලා 1st of July 2021 ඉඳලා ඊට අමතරව ඔයාලට පුළුවන් voluntary contribution කියලා තියෙනවා. ඔයාලට සුපර්ඇනුවේෂන් එකට පුළුවන් ඊට අමතරව ඔයාලටත් කන්ට්‍රිබියුට් කරන්න පුළුවන්. මේකේ contribution වර්ග ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි concessional contribution අනිත් එක තමයි non concessional contribution. concessional contribution කියලා කියන්නේ ඔයාලගේ tax එකට ඔයාලට පුළුවන් concessional contribution වර්ග දෙකක් තියෙනවා ප්‍රධානම. එකක් තමයි salary sacrifice contribution. salary sacrifice contribution කියන්නේ සුරේෂුත් කලින් කිව්වා. ඒක salary sacrifice contribution ඔයාලා arrange කරගන්න ඕනේ ඔයාගේ employee ගේ through. එතකොට employee ගෙන් arrange කරගත්තාම ඒක ඔයාගේ super එක income එකට කලින් තමයි ඒ කියන්නේ tax එකට කලින් තමයි ඒක charge වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ income එක අඩු වෙනවා ඒ contribute කරන ප්‍රමාණය. එතකොට ඔයාගේ tax එකත් eventually අඩු වෙනවා. ඊට අමතරව තමයි ඔයාට පුළුවන් salary sacrifice වලට අමතරව පුළුවන් ඔයාට ඔයාගේ tax එකෙන් පස්සේ ඔයාට හම්බ වෙන සල්ලි වලිමුත් ඒ concessional contribution contribute කරන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් ඒ contribute කරන ප්‍රමාණය ඔයාගේ tax deduction එකක් විදියට ඔයා tax එක lodge කරද්දී claim කරගන්න පුළුවන්. හැබැයි මේකට limit එකක් තියෙනවා. 1st of July 2021 ඉඳලා limit එක තමයි 27500ක් අවුරුද්දකට එක පුද්ගලයෙකුට 27500ක්. හැබැයි ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ මේ 27500ටම තමයි ඇතුළත් වෙන්නේ ඔයාගේ superannuation guarantee contribution. ඒ කියන්නේ මම කලින් කිව්වේ 110ක්. ඒ 110ත් මේ 27500ටම තමයි ඇතුළු වෙන්නේ. ඒතර කවුරු හරි salary sacrifice contribute කරනවා නම් එයාලා හොඳට මතක තියාගන්න ඕනේ මේ 27500 exceed කරන්න නැතු වෙන්න. ඒ කියන්නේ මේ 27500ට වැඩිපුර contribute කරන්න නැතුව ඉන්න දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙකම එකතු වෙලා 27500ක් ගන්න ඕනේ.
ඒ වගේම තමයි අපේ කවුරු ඕස්ට්‍රේලියාවේ ඉන්නවා අපේ කවුරු යාළුවෙක් සෝල් ට්‍රේඩින් එකේ කියන්නේ තමන්ගේම බිස්නස් එකක් කරන කෙනෙක්. ඒ වගේ කෙනෙක්ට පුළුවන් 27500ම කන්ට්‍රිබියුට් කරලා ඒක ටැක්ස් ඩිඩක්ෂන් එකක් විදිහට වාගේ ටැක්ස් එක ලොජ් කරද්දී ක්ලේම් කරන්න. ඔව් අපි දැන් කතා කරමු non concessional contribution. non concessional contribution වල අවුරුද්දක ලිමිට් එක තමයි මේ අවුරුද්දේ ජූලයි 1 වෙනිදා ඉඳලා තියලා තියෙන ලිමිට් එක තමයි $1,10,000ක් එක අවුරුද්දකට. ඒ වගේම හැබැයි ඔයාලා කලින් අවුරුදු දෙකේ කීයක්වත් කන්ට්‍රිබියුට් කරලා නැත්නම් ඔයාලට ගන්න පුළුවන් $3,33,000 sorry $3,30,000ක් කන්ට්‍රිබියුට් කරන්න පුළුවන්. ඒකට අපි කියනවා bring forward rule එක කියලා. ඒ කියන්නේ ගිය අවුරුදු දෙකේ කන්ට්‍රිබියුට් කරලා නැති හින්දා ඔයාලට මේ අවුරුද්දේ ඒ අවුරුදු තුනේම ගාන එකවර කන්ට්‍රිබියුට් කරන්න පුළුවන්. හැබැයි මේකට ගයිඩ්ලයින්ස් වගේක් තියෙනවා. ඔයාගේ වයස බලනවා. ඒ වගේ සුපර්ඇනුවේෂන් බැලන්ස් එක බලනවා. ඒවා ගැන මම වැඩි විස්තර කියන්නේ නැහැ. ගොඩක් ඒවා ගැන කියන්න ගියොත් මෙතන මේ ටෙක්නිකල් වෙනවා මෙතන. ඔයාලට දැනගන්න ඕනේ ඔයාලට අර 27500 අමතරව non concessional කියලා කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් සුපර්ඇනුවේෂන් ෆන්ඩ් එකට. හැබැයි මේ non concessional contribution ඔයාලට tax deduction එකක් විදියට ගන්න බෑ. ඔස්ට්‍රේලියාවේ තියෙන සුපර්ඇනුවේෂන් වර්ග ගොඩක්. ඒ වර්ග වලින් අපි කියනවා නම් ඔයාලට retail superannuation funds කියලා තියෙනවා, industry superannuation funds කියලා තියෙනවා. තව මම කලින් තව තියෙනවා SMSF self managed superannuation fund. ඒ වගේම තමයි තව ෆන්ඩ් වර්ගයක් තියෙනවා small APRA fund. ඉතින් මේ එක එක ෆන්ඩ් වලට අදාළ benefits and disadvantages තියෙනවා. ඉතින් මම ගොඩාක් විස්තරය ගැන ඔයාලට කියන්න දෙන්නේ නැහැ. සුපර්ඇනුවේෂන් ඇත්තට මේ මාතෘකාව ගැන කතා කරනවා නම් අපිට දවසක් වුණත් කතා කරන්න පුළුවන්. ඒ වුණාට ගොඩක් මේක ගැන කතා කරන්න ගියොත් මේක ගොඩක් ටෙක්නිකල් වෙනවා. ඒකින්ද මම ගොඩක් විස්තර කියන්න යන්නේ නැහැ. මේ එක එක ෆන්ඩ් වලට අදාළ එක එක මම කලින් කිව්වා එක එක ඇඩ්වාන්ටේජ් තියෙන. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් ගත්තොත් ගොඩක් කට්ටිය දන්න ඉන්ඩස්ට්‍රි සුපර් ෆන්ඩ් වල සාමාන්‍ය ෆීස් අඩුයි. හැබැයි ඒවල තියෙන ෆීචර්ස් අඩු වෙන්න පුළුවන්. ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන්ස් අඩු වෙන්න පුළුවන්. ඒ වගේ තමයි රීටේල් සුපර්ඇනුවේෂන් ෆන්ඩ්ස් වල තියෙන ෆීචර්ස් වැඩි, අන්ඩර්ලයින් ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන්ස් වැඩි. හැබැයි ෆීස් ඉන්ඩස්ට්‍රි සුපර්ඇනුවේෂන් ෆන්ඩ්ස් වලට වැඩිය සමහරලාට පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. ඔව්. ලංකාවේ ඉඳලා ඉස්සරෝම එන ඕස්ට්‍රේලියාවට එන කෙනෙක්ට ඉතින් සුපර්ඇනුවේෂන් ගැන ලොකු අදහසක් නැති වෙයි. හැබැයි ඔයාලා දැනගන්න ඕන ප්‍රධානම දේ තමයි ඔයාලා අලුතෙන් ජොබ් එකක් පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා ටැක්ස් ෆයිල් නම්බර් එකකට වැඩ කරනවා නම් ඔයාලා බලන්න ඕනේ ඔයාගේ එම්ප්ලොයි ඔයාගේ ජොබ් එක ඔයා වැඩ කරන ආයතනයෙන් ඔයාට සුපර් ගෙවනවාද කියලා. ඒක තමයි ඔයාලා ප්‍රධානයෙන් බලන්න ඕනේ. සාමාන්‍යයෙන් මෙහි ක්වාටර්ලි සුපර් ගෙවනවා. සමහරවිට මන්ත්ලි වීක්ලිත් ගෙවන්න පුළුවන්. ඒ වුණාට අනිවාර්යෙන් ගවර්න්මන්ට් එකෙන් ක්වාටර්ලි සුපර් ගෙවන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඔයාලා බලන්න ඕනේ ඔයාලට සුපර් එක TFN එක ටැක්ස් ෆයිල් නම්බර් එකට වැඩ කරනවා නම් සුපර් එක ඔයාට ගෙවනවාද කියලා අදාළ ප්‍රමාණය. මම කිව්වා ඔයාගේ පඩියට අමතරව 10%ක් ගෙවන්න ඕනේ. පඩියෙන් on top of that 10%ක් ගෙවන්න ඕනේ. ඒ වගේම තමයි ගොඩක් අපේ යාළුවෝ ඉන්නවා ජොබ් මාරු කරනවා. ඒ කියන්නේ එක ජොබ් එකකින් තව ජොබ් එකකට යනවා. එතකොට අපි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි එක සුපර්ඇනුවේෂන් ෆන්ඩ් එකක් දිගටම ගෙනියන්න ඕනේ. ඒ කියන්නේ ඔයා දැන් අලුතෙන් තැනකට වැඩට ගියාම සමහරවිට ඒ අලුතෙන් ඔයා යන තැනේ ආයතනෙන් ඔයාට තව සුපර්ඇනුවේෂන් ෆන්ඩ් එකක් ඇරලා දෙන්න පුළුවන්. එතකොට ඔයාලා එහෙම ඔයා තැන් දෙක තුනක වැඩ කරන්න ගිහලා සුපර්ඇනුවේෂන් ෆන්ඩ් දෙක තුනක් ඔයාට තිබුණොත් ඔයාට වෙන පාඩුව තමයි ඒ ෆන්ඩ් දෙක තුනටම ඔයා ෆීස් ගෙවන්න ඕනේ. එතකොට ඔයාට කාලයක් ගියාම ඔයා රිටයර් වෙන කාලෙට ගියාම අර ෆීස් වලින් ගොඩක් ඔයා සේව් කරලා තියෙන සල්ලි කැපිලා තියෙන්න පුළුවන්. ඒකින්ද ඔයා හොඳම දෙයක් තමයි එක ෆන්ඩ් එකක් මේන්ටේන් කරන්න ඕනේ දිගටම. ඒ වගේම තමයි ගොඩක් අය මතක තියාගන්න ඕනේ දෙයක් තමයි අපේ සමහර යාළුවන්ට අමතක වෙන්න පුළුවන් මේ සුපර්ඇනුවේෂන් කොහෙද මම ගිහිල්ලා වැඩ කරලා තියෙන තැන කොතනද ඒ සුපර්ඇනුවේෂන් ෆන්ඩ් එක මොන ෆන්ඩ්ස් මට තියෙන්නේ කියලා. ඒ වගේ දන්නේ නැති කට්ටියට තියෙනවා මේ ATO එකෙන්, ඒ කියන්නේ ඔස්ට්‍රේලියන් ටැක්ස් ඔෆිස් එකෙන් හදලා තියෙනවා ඔයාලට හොයාගන්න පුළුවන් find my loss super කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මම ඒකේ link එක දාන්නම් description එකේ. ඔයාලට පුළුවන් එතනින් ගිහිල්ලා ඔයාට අමතක නම් සුපර්ඇනුවේෂන් ෆන්ඩ් කොහෙද වැඩ කරේ කියලා ඒවා හොයාගන්න පුළුවන් මේ link එක through ගිහිල්ලා. ඔව් මෙහි ඉන්න ගොඩක් ටැක්ස් ෆයිල් එකට වැඩ කරන අපේ යාළුවෝ දැනගන්න ඕන දෙයක් තමයි ඔය කට්ටියට සුපර්ඇනුවේෂන් එකේ ටැක්ස් ෆයිල් නම්බර් එකට වැඩ කරාම ඔයාගේ එම්ප්ලොයර් කන්ට්‍රිබියුට් කරන මම කලින් කිව්වා වගේ 10%ක් ඒකට කියන්නේ අපි සුපර්ඇනුවේෂන් ගැරන්ටි කන්ට්‍රිබියුෂන් කියලා.
ඒ ගැරන්ටි කන්ට්‍රිබියුෂන් වගේ සුපර්ඇනියුෂන් ෆන්ඩ් එකට යනකොට ඔයාලට ඩීෆෝල්ට් ඒ කියන්නේ ඔටෝමැටිකලි වගේ ඉන්ෂුරන්ස් එකක් සුපර්ඇනියුෂන් ෆන්ඩ් එක ඇතුලේ සුපර්ඇනියුෂන් ෆන්ඩ් එකෙන් සෙට් අප් කරනවා. ගොඩක් අපේ කට්ටිය දන්නේ නැහැ ඒක ගැන. මේ ඩීෆෝල්ට් ඉන්ෂුරන්ස් එක ගැන දන්නේ නැහැ. ඩීෆෝල්ට් ඉන්ෂුරන්ස් ගොඩක් කලාවට ලයිෆ් ඇන්ඩ් TPD සහ ඉන්කම් ප්‍රොටෙක්ෂන් කියන තුනම ඔයාලට ඩීෆෝල්ට් ඔයාගේ සුපර්ඇනියුෂන් ෆන්ඩ් එකේ ඇතුළේ තියෙන්න පුළුවන්. අපේ කවුරු හරි වැඩ කරන ගමන් කරදරයක වැටුනොත් එහෙම ඔයාලට පුළුවන් ගිහිල්ලා බලන්න ඔයාලගේ සුපර්ඇනියුෂන් ෆන්ඩ් එක ඇතුළේ මේ මං කියන ඉන්ෂුරන්ස් වර්ග තියෙනවද කියලා. ඒක ඔයාලට බලන්න පුළුවන්. මේ ඉන්ෂුරන්ස් එකෙන් ඔයාලට ක්ලේම් එකක් දාගන්න ඔයාලා එලිජිබල්ද කියලා ඔයාලට බලන්න පුළුවන්. ඊට අමතරව කවුරු හරි අපේ කවුරු යාළුවෙක් ඉන්නවා නම් ඔයාලට ඩීෆෝල්ට් ඉන්ෂුරන්ස් එකට අමතරව ඔයාලට කස්ටමයිස් කරගත්ත ඉන්ෂුරන්ස් ගන්න ඕන නම් ඔයාලගේ රික්වයර්මන්ට්ස් වලට ඒකත් ඔයාලට පුළුවන්. ඒක ඉන්ෂුරන්ස් ෆන්ඩ් එකකින් ඒ ඉන්ෂුරන්ස් අරගෙන ඒකේ ප්‍රීමියම්ස් ගෙවන්න පුළුවන් සුපර්ඇනියුෂන් ෆන්ඩ් එකෙන්. ලයිෆ් TPD and income protection කියන තුනම මේ සුපර්ඇනියුෂන් ෆන්ඩ් එකේ බැලන්ස් එකෙන් ගෙවන්න පුළුවන්. ඔයාලට ගෙවන්න බැරි ට්‍රෝමා කියන ඉන්ෂුරන්ස් එකයි TPD own occupation කියන ඉන්ෂුරන්ස් එකයි විතරයි ගෙවන්න බැරි. අනිත් ටික සුපර්ඇනියුෂන් ෆන්ඩ් බැලන්ස් එකෙන් ගෙවන්න පුළුවන් ඔයාලට. ඔව් අනිත් එක තමයි අපි කොහොමද සුපර්ඇනියුෂන් ෆන්ඩ් එකේ මේ තියෙන සල්ලි ගන්නෙ කොහොමද? මේ සල්ලි ගන්න ඔයාලා condition of release කියන requirement එක meet කරන්න ඕනේ. condition of release කියන requirement එකට අදාළ වෙන criterias කීපයක් තියෙනවා. එකක් තමයි ඔයාලා permanently disable වෙන්න ඕනේ. financial hardship එකක් ඔයාලට තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. තව තමයි ඔයාලා රිටයර් වෙන්න ඕනේ. කියන්නේ අවුරුදු 65ක් වෙලා අවුරුදු 65ක් හෝ 60ක් හෝ 60ට වැඩි වෙලා රිටයර් වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලට සුපර්ඇනියුෂන් ෆන්ඩ් එකෙන් සල්ලි ගන්න පුළුවන්. හැබැයි ඊට අමතරව ඔයාලා ටෙම්පරරි රෙසිඩන්ට් කෙනෙක් නම් ඔයාලා ඕස්ට්‍රේලියාවට වෙලා ඉන්න ටෙම්පරරි රෙසිඩන්ට් කෙනෙක් නම් ඔයාලා ලංකාවට හරි ඔයාලා ඉන්න රටට යනවා නම් පර්මනන්ට්ලි යනවා නම් ඔයාලට සුපර්ඇනියුෂන් එකේ තියෙන සල්ලි ගන්න පුළුවන් යන්න කලින්. තවත් පුළුවන් සුපර්ඇනියුෂන් එකෙන් සල්ලි ගන්න පුළුවන් ක්‍රමයක් තමයි කම්පැෂනේට් ග්‍රවුන්ඩ් කියලා. ඒ යටතේ ඔයාලට සුපර්ඇනියුෂන් එකේ තියෙන සල්ලි ගන්න පුළුවන්. ඔව් සුරේෂ් අපි මේ සාකච්ඡාව බලන ඉන්න කවුරු අපේ යාළුවෙකුට ඕනනම් ටැක්සේෂන් සම්බන්ධයෙන් පොඩි විස්තරයක් දැනගන්න හරි නැත්නම් ඇඩ්වයිස් එකක් ලබා ගන්න කොහොමද යාළුවාට පුළුවන් ඔයාව කන්ටැක්ට් කරගන්න සහ කොහොමද ඒ සම්බන්ධයෙන් ඔයාගේ අය කරන මුදල් සම්බන්ධයෙන් යන වියදම කොහොමද? ඔව් චතුර මුලින්ම කියන්න ඕනේ සුළු උපදේශයක් ලබා දෙන්න අපි මුදලක් අය කරන්නේ නැහැ. ඕන කෙනෙක්ට මාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථනය ඔස්සේ 1300 488 433 හරි www.etaxaustralia.com.au කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා විස්තර අරගෙන මාව contact කරගන්න පුළුවන්. අපි පුළුවන් ආකාරයේ උපදේශයක් ඒ වෙලාවේ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. එහෙනම් ගොඩක් ස්තුතියි අද අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වුණාට සුරේෂ්. ඔබටත් බොහොම ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්නට චතුර. ඔව් මම හිතනවා අපේ මේ සාකච්ඡාවෙන් ඔය කට්ටියට වැදගත් යමක් එකතු වෙන්නේ නැති කියලා. ඔය කට්ටියට මේ සම්බන්ධයෙන් තව වැඩිදුර මාර්ග විස්තරයක් දැනගන්න ඕන නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මම එතකොට ඒ සම්බන්ධයෙන් ඔයාලට විස්තර ලබා දෙන්නම්. ඒ වගේම තමයි අපි අර කලින් කිව්වා ටැක්ස් ෆයිල් නම්බර් එකක් ඕපන් කරන්න පුළුවන් ATO එකට ගිහිල්ලා කියලා. ඒකට අදාළ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි සුරේෂ්ගේ contact details උත් මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. කැමති කෙනෙක්ට වැඩි විස්තරයක් දැනගන්න ඕන නම් සුරේෂ්ව contact කරගන්න පුළුවන්. එහෙනම් මම ඔයාලා හැමෝටම සුබ පතනවා. එහෙනම් ජය වේවා.